අපි මේ මාතෘකාවේදී කරන්නේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය නැත්නම් මූලද්‍රව්‍ය හා සංයෝගවල ස්කන්ධය මැනීම. වීඩියෝ එක බලන අය subscribe කරන්න කරුණ නැති අය ඒ වගේම comments ගන්න ඒ වගේම අඩුම ගානේ like එක හෝ විරෝධතාවය කරන එක දක්වන්න බලන්න. හරි. අපි බලමු පරමාණු හෝ අණු හෝ සංයෝගවල ස්කන්ධය මැනීම තමයි කරන්න හදන්නේ. දැන් පරමාණු අපි බලමු සාමාන්‍ය ද්‍රව්‍යවල ස්කන්ධය මැනීම කියන්නේ මොකක්ද? සාමාන්‍ය ද්‍රව්‍යවල ස්කන්ධය කියන්නේ ඒ පදාර්ථයේ නැත්නම් ඒ වස්තුවේ තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය. ඕනෑම එකක ස්කන්ධය කියන්නේ පදාර්ථ නැත්නම් ද්‍රව්‍ය ප්‍රමාණය. සාමාන්‍ය අපි සම්මතයක් ලෙස අපි ස්කන්ධය මැනීම සඳහා කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් කියන එකක භාවිත කරනවා. අපි ස්කන්ධය මැනීමේදී කරන්නේ කිලෝග්‍රෑම් එක කියන්නේ සම්මත කරගත් නිශ්චිත ස්කන්ධයක්. නිශ්චිත ස්කන්ධයක්. මගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 60 කියන එකේ තේරුම මෙන්න මේ කිලෝග්‍රෑම් පඩියේ ස්කන්ධය වගේ 60 ගුණයක් තියෙනවා කියන එක. අපි කරන්නේ සම්මත ස්කන්ධයක් අරගෙන ඒ වගේ කී ගුණයක් අදාළ වස්තුවට තියෙද කියලා බලන එක. එහෙනම් ස්කන්ධය මෙනීමේ කරන්නේ යම් නිශ්චිත ස්කන්ධයක් අරගෙන මේ නිශ්චිත ස්කන්ධය වගේ කී ගුණයක් අදාළ දෙයක තියෙද කියලා බලන එක. එතකොට තේරුම් ගන්න ඈක් වෙන්න ඕන. අපිට මේ ස්කන්ධයමයි ඒකක ගත්තම කුඩාම එක මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් 1000ක් ග්‍රෑම් එකයි, ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයි. මිලිග්‍රෑම් ස්කන්ධය අපි දැකලා තියෙනවා. ඔය බේත් එකේ එහෙම තියෙන මිලිග්‍රෑම් වලින් තමයි. ඒකේ මිලිග්‍රෑම් එකේ කියන්නේ ඇහැට දැකිය හැකි කුඩා එකක්. ඇහැට දැකිය හැකි කුඩා එකක් මිලිග්‍රෑම් එකේ කියන්නේ. එතකොට අපිට තියෙන ඒකක වලින් කුඩාම ස්කන්ධයමයි නේදගේ මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් වලින් කියන්නේ මිලිග්‍රෑම් එකක් කියන්නේ ඇහැට දැකිය හැකි ප්‍රමාණයක්. එහෙනම් තේරුම් ගන්න ඕන මිලිග්‍රෑම් එකකින් නැත්නම් මිලිග්‍රෑම් කියන එකකින් ඇහැට කවදාවත් දැකිය නොහැකි තාර්කික පරමාණු ස්කන්ධෙමයින්න බෑ. මයින්න බෑ. හැබැයි දැනට දියුණුවත් එක්ක අපි මැනලා තියෙනවා. ඒ කොහොමද? එක පරමාණු ස්කන්ධෙමයින්න බැරුණාට අපිට පුළුවන් පරමාණු විශාල සංඛ්‍යාවක එකතුවමයින්න. දැන් උදාහරණයක් අපේ ඇඟේ සෛල සංඛ්‍යාව දන්නවනම් මුළු ස්කන්ධය දන්නවනම් එක සෛල ස්කන්ධ ගන්න පුළුවන්. ඒ වගේ පරමාණු ස්කන්ධය මන ගන්න බැරුණාට පරමාණු ගොඩක ස්කන්ධය අරගෙන එම සංඛ්‍යාවෙන් බෙදුවම එක පරමාණු ස්කන්ධය ගන්න පුළුවන්. එහෙම පරමාණු ස්කන්ධ මැනලා තියෙනවා. උදාහරණයක් ගත්තම ඔක්සිජන් පරමාණු ස්කන්ධය 2.66 වැඩි කිරීම 10 රින් 23යි ග්‍රෑම්. කාබන් නෝ ස්කන්ධය ගත්තම 1.993 වැඩි කිරීම 10 රින් 23යි ග්‍රෑම්. මේවා පාඩම් වෙන්න ඕනේ. හයිඩ්‍රජන් ගත්තොත් 1.624 10 රින් 24යි. මේක නම් පොඩ්ඩක් මතක තුනොත් හොඳයි. ඇයි මේකනේ ඉතින් අපිට හම්බ වුණ පරමාණු පුංචිම එක. ඒක ග්‍රෑම් වලින් කොච්චරද කියලා මතක තියාගත්තා නරකනේ. දැන් මම පෙන්නුනේ පරමාණුයේ කියන ස්කන්ධය අපේ සාමාන්‍ය සම්මත ඒකකෝයෙන් මයින්න ගියාම ඇති වෙන ගැටලුව. තේරෙනවද? 10 රින් 24. ඒ කියන්නේ මේක යටට ඉන්න ඕන 1.23. 1.23. ඒ කියන්නේ මේක අගේ බිඳුවයි දශම බිඳු 22කුයි 2.6යි. ඒ කියන්නේ ඒ තරම් දැවැන්ත කුඩා අගයක්. දැන් එතකොට තේරුම් ගන්න ඕන මේ සාමාන්‍ය ජීවිතයේ ස්කන්ධෙමයින්නත් ඒකක තුනක් දීලා තියෙන්නේ. ඇයි අපි දැන් උදාහරණයක් මිනිසෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් තමයි කරපෙන්නේ. ඒක ග්‍රෑම් වලින් කිව්වොත් හරියන්නේ නැහැ. ඒක ග්‍රෑම් කො විශාලයක් නේ. ඒ වගේම බේත් පෙත්තක අගය කිලෝග්‍රෑම් වලින් කිව්වොත් ඒක හරියන්නේ නැහැ. ඒක ඊටාම දශමකයක්. රත්රන් නේ. ඒ වගේ කුඩා අපි ප්‍රමාණයෙන් ගන්න දේවල් ඒවා මනින්න හොඳ මිලිග්‍රෑම් නැත්නම් ග්‍රෑම්. විශාල ස්කන්ධය මනින්න හොඳ කිලෝග්‍රෑම් නැත්නම් මෙට්‍රික් ටොන් වගේ තමයි හොඳ. එහෙනම් තේරුම් ගන්න පරමාණු ස්කන්ධය මේ ඒකකයෙන් මැනීම ඒ තරම් සාර්ථක නැහැ. ඒ කියන්නේ අපිට ඒක දැනෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් ස්කන්ධය මැනීම සඳහා පරමාණු වල අපි තෝරගන්න ඕන වෙනත් ඒකකයක්. දැන් ගැටලුව තියෙන්නේ මොකද? පරමාණු කියන්නේ ඊටාම කුඩා එකක්. ඇහැට දැකිය නොහැකි. එහෙනම් පරමාණු ස්කන්ධයමයි ඉන්නේ. ඊට වඩා කුඩා එකක් අපිට නැහැ. එහෙනම් පරමාණු ස්කන්ධය මැනීමට තෝරාගත යුත්තේ පරමාණුවක්ම තමයි. ඇයි? ස්කන්ධය මැනීම කියලා අපි කියන්නේ
යම් එකක ස්කන්ධය වෙන එකකට ස්කන්ධයට කී ගුණයක් තියෙද කියන එක. එහෙනම් අපි තෝරගන්නවා පරමාණු ස්කන්ධය වෙනීම සඳහා පරමාණු. දැන් එහෙම තෝරගන්නකොට වඩා හොඳ ලොකු පරමාණුද කුඩා පරමාණුද? ලොකු පරමාණුවක් ගත්තොත් අපිට පොඩි පරමාණුව තියෙන ප්‍රමාණය කියන්නේ පංගුවක් ලෙස. මේ උදාහරණයක් හයිඩ්‍රජන් පරමාණුව මෙන්නොත් කැල්සියම් පරමාණුනේ අපිට කියන්නේ කැල්සියම් පරමාණුවෙන් පංගුවක්. ඒසම වඩා ගැළපෙන්නේ ස්කන්ධයේ මෙනීම සඳහා ඒකකයක් තෝරගන්න නම් කුඩාම එක තමයි හොඳ. ඒ නිසා ලෝකයේ මුලින්ම තෝරගත්තේ පරමාණු ස්කන්ධයේ මෙනීමට ඒකකයේ ලෙස හයිඩ්‍රජන්. ඒ කියන්නේ හයිඩ්‍රජන් වලට අණුව තමයි එක් එක් පරමාණු ස්කන්ධෙ වෙන්නේ. නැත්නම් තව දෙකක් හයිඩ්‍රජන් පරමාණුට සාපේක්ෂව තමයි අපි එක එක පරමාණු ස්කන්ධෙ වෙන්නේ. හයිඩ්‍රජන් වල වර්ග කීපයක් තියෙනවා. හයිඩ්‍රජන් වර්ග කීපයක් තියෙනවා. මේකට ගන්නේ සම්මත හයිඩ්‍රජන්. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය 1 ස්කන්ධ ක්‍රමාංකය 1 වෙන එක. නිකන් පොඩ්ඩක් බලමු මේ මොකද්ද කියලා. පරමාණු ක්‍රමාංකය 1 කියන්නේ මේක ඉලෙක්ට්‍රෝන 1යි. පරමාණු ක්‍රමාංකය 1 කියන්නේ ප්‍රෝටෝනත් 1යි. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ධන නියුට්‍රෝන එකතුවනේ. එහෙනම් ප්‍රෝටෝනයි නියුට්‍රෝන එකතුව 1යි. ප්‍රෝටෝනම එකක් තියෙන. ඒකයි නියුට්‍රෝනනේ. අපි දැන් ඉලෙක්ට්‍රෝන එකකුයි ප්‍රෝටෝන එකකුයි තමයි මේ පරමාණුට අයිති ස්කන්ධය. එතකොට ඉලෙක්ට්‍රෝන කියන්නේ කොහොමද ස්කන්ධයෙන් අඩු ඉලෙක්ට්‍රෝන 1840ක් ගත්තම තමයි ප්‍රෝටෝන එකට සමාන වෙන්නේ. එහෙනම් ප්‍රෝටෝන සාපේක්ෂව ගත්තම ඉලෙක්ට්‍රෝන ඉතාමත් කුඩා දෙයක්. ඒ කියන්නේ සරලව කිව්වම මෙන්න මේ ස්කන්ධයේ මැනීම සඳහා භාවිතා කරපු ඒකකය නැත්නම් පරමාණු හරියට ප්‍රෝටෝන එකකට සමානයි. ප්‍රෝටෝන එකට සමානයි. එහෙනම් ප්‍රෝටෝන එකක ස්කන්ධය වගේ තමයි හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය. ඒතකොට තර්කකව මැන ගන්න පුළුවන්. උදාහරණයක් ගන්නකො. අපි උදාහරණයක් ගන්නවා කාබන් 6 12 අවස්ථාව. එතකොට මේකේ තේරුම මේකේ ඉලෙක්ට්‍රෝන 6යි ප්‍රෝටෝන 6යි ස්කන්ධ ක්‍රමාංකය මෙතන දාන්නේ. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝන එකතු වෙන අංගය. එහෙනම් නියුට්‍රෝනත් 6ක් තියෙනවා. 12ක් තියෙනවා නේද? එන්න මේ 6යි මේක 12. මේක ගණන් ගන්න දෙයක් නෙමෙයි. එතකොට මෙන්න මේ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු කියන්නේ ප්‍රෝටෝන එකක් නිසා කීයක් වගේ තියෙනවද? 12ක් වගේ තියෙනවා. 12. හරිම 12ක් නෙමෙයි 12යි දශම ගානක් එන්නේ. පූර්ණයක් ගත්තම 12ක්. එතකොට කාට හරි හිතන්න පුළුවන් ඔය හයිඩ්‍රජන් පරමාණුවේ මයිනමයි කියලා එන ඉලක්කමත් මෙන්න මෙතන ඉලක්කම සමානයි. බොහෝ දුරට සමානයි. නමුත් හරියට සමාන වෙන්නේ නැහැ. ඇයි? මේක පූර්ණකයක් අනිවාර්යයි. මේක පූර්ණකයක්. හරිද? හැබැයි මේක පූර්ණකයක් නෙමෙයි. ඒකෝ ඇයි? මේක ප්‍රෝටෝන එකක් කියලා ගත්තට ප්‍රෝටෝන එකකුත් නෙමෙයි. මේක ඉලෙක්ට්‍රෝන 6 ඇටයකට ඒකත් යම් කිසි ස්කන්ධයක් එනවා. ඒකත් එක්කනකොට 12.0 ගානක් එනවා. එහෙනම් මතක තියාගන්න අපි එහෙනම් තේරුම් කර දුන්නේ පරමාණු ස්කන්ධය මැනීමට සුදුසු වන්නේ ස්කන්ධයෙන් කුඩා වන හයිඩ්‍රජන් පරමාණු තමයි සුදුසු. අපි එහෙනම් හයිඩ්‍රජන් පරමාණුට සාපේක්ෂව තමයි එක එක පරමාණු ස්කන්ධෙමයි. උදාහරණයක් කාබන් පරමාණුට දෙනවා හයිඩ්‍රජන් පරමාණු සාපේක්ෂව ආසන්නගේ ගත්තොත් 12. එහෙනම් අපි කියනවා කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒ කියන්නේ හයිඩ්‍රජන් වලට සාපේක්ෂව පරමාණු ස්කන්ධය කීයද? 12. right? අපි එහෙනම් මෙතෙන් පස්සේ කතා කරමු මේ පිළිබඳ ඊතුරු කතාව මෙහෙමයි. අපිට මේක මෙහෙමත් තර්ක කරන්න පුළුවන්. අපිට ඕන වෙන්නේ නැහැ ඒ තරම්. ඒ කියන්නේ දැන් උදාහරණයක් අපි කිව්වා පරමාණු ස්කන්ධයේ මැනීම භාවිතා කරන්නේ පරමාණුවක්මයි. මොකද හයිඩ්‍රජන් පරමාණු. ඒතකොට හයිඩ්‍රජන් පරමාණු කියන්නේ එක අවස්ථාවක්. ඒක ප්‍රෝටෝන එකට සමානයි. ඊට පස්සේ කාබන් වල ස්කන්ධෙමයි නෝනා. කාබන් වල තියෙන ප්‍රෝටෝන ගාන බර 6යි. නියුට්‍රෝන ගාන බර 6යි. ඉලෙක්ට්‍රෝන ගාන බර 6යි. මේක ඉතින් ගණන් ගන්න දෙයක් නැති නිසා මේ දෙක එකතුවට 12ක් එනවා. මේවා කීයක් වුණේ 12ක්. ඒ නිසා අපි ගත්තා මොකද කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි දශම ගණන් කියන 12 එක ගණන් කරනවා. ඔක මෙහෙමත් පුළුවන්. ඒ කියන්නේ වර්තමානයේ අපි හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය කාබන් පරමාණු ස්කන්ධය දන්නවා. එහෙනම් එහෙම දන්නවනම් හයිඩ්‍රජන් වලට සාපේක්ෂව කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න පුළුවන්. මොකද කන්නේ කාබන් පරමාණු ස්කන්ධය බෙදනවා මොකෙන්ද? හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය. හැබැයි මේක හරියටම එනවා. ඒ කියන්නේ 12.0යි කොහොමද හරියටම එනවා. මේක නිරදී. අපිට ඉතින් මේක සාමාන්‍යයෙන් ගන්න කරන්නේ නැහැ. මෙහෙම පුළුවන්. මේ විදිහට පුළුවන්. හැබැයි
ඒ විදිහට ගන්න කීම කෙරෙන්නේ. එහෙනම් අපි සාමාන්‍ය මේ විදිහට තර්ක කර ගන්න පුළුවන්. එහෙනම් තේරුම් ගන්න. කිසියම් පරමාණු ස්කන්ධයමයි නමයි කියන්නේ මොකද්ද? අර සම්මත හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය වගේ මේ ස්කන්ධයට කී ගුණයක්ද තියෙන්නේ? ඒ කියන්නේ අපිට ඕනම එකක් මැනීම සඳහා සුදුසු ඒකකයක් තෝරගන්න ඕන. පරමාණුයේ ස්කන්ධය මැනීමට සුදුසුම ඒකකය තමයි පරමාණු. මොකද ඒක තමයි කුඩාම අංශුව අපිට හම්බ වෙන්නේ. ඒ නිසා අපි තෝරගන්නවා ඒකෙත් තියෙන කුඩාම එක්කෙනා ඒ තමයි මොකද? හයිඩ්‍රජන්. එහෙනම් අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ හයිඩ්‍රජන් පරමාණු වගේ කී ගුණයක්ද කියන එක. හරි. දැන් අපි පරමාණු ස්කන්ධය මැනීම සඳහා මම භාවිතා කරන හයිඩ්‍රජන් කියලා. ඇත්ත කතාව ඕක තමයි මුලින්ම අපි භාවිතා කරේ ලෝකේ. පසුකාලීනව මේක ප්‍රායෝගිකව මැනීමේදී හයිඩ්‍රජන් භාවිතා කරලා මයින්න ගැටලු සහගතයි. ඒ නිසා මේක වෙනත් පරමාණු වලට ගමන් කරනවා. ගමන් කළා වර්තමානයේ අපට වඩාම සාර්ථක පරමාණු ලෙස කාබන් පරමාණු 612 තමයි තෝරගන්නේ. නම් පොඩි ගැටලුවක් තියෙනවා. මේ පරමාණුව තමයි කුංචිම පරමාණු. ඒ පරමාණුවෙන් මෙන්න මේ ස්කන්ධේ මේ පරමාණු මෙන්න මෙන්නේ නැහැ. නමුත් එහෙම වෙන්න බෑනේ. මේකෙන් තමයි මෙතිකව මැන හිටියේ. ඒ මැන ඉඳලා පරමාණු මාරු කරාම වෙන උත්තරයක් එනවා. එහෙම නොවෙන්න අපි ක්‍රමයක් හදාගත්තා. ඒ මොකද? මාරු කරේ පරමාණුව පමණයි. ස්කන්ධේ මාරුන්නේ නැහැ. හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයෙන් තමයි මැන්නේ ඉස්සර. දැන් මයින කාබන් පරමාණු. මයින කාබන් පරමාණු නෙමෙයි. කාබන් පරමාණුවේ ස්කන්ධේ 12න් එකයි ගන්නෙ. ඇයි කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු 12ක ස්කන්ධයක් සමාන වුණානේ. දැන් මම පැහැදිලි කරේ ඉස්සෙල්ලා. කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු 12ක ස්කන්ධයක් සමානයි. ඒ නිසා හයිඩ්‍රජන් පරමාණුවට සමාන වෙන්නේ කාබන් පරමාණු ස්කන්ධයෙන් 12න් එකයි. ඒ නිසා දැන් අපි ඉස්සෙල්ලා පඩිය ලෙස ගත්තේ හයිඩ්‍රජන් පරමාණුව. පසුකාලීන මේ ප්‍රායෝගික ගැටලුව නිසා අපි තෝරගත්ත වෙන පරමාණුවක්. උත්තරේ වෙනස් නොවෙන්න ඕන නිසා අපි තෝරගත්ත මොකද? කාබන් පරමාණුව තමයි පරමාණුවක් ලෙස ගත්තේ. ඒකකයේ ලෙස ගත්තේ කාබන් පරමාණුව නෙමෙයි. කාබන් පරමාණුයෙන් 12න් එකයි. ඒ නිසා වර්තමානයේ වෙනකොට අපි අර්ථකථනය කරන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා මොකද්ද? හයිඩ්‍රජන් පරමාණු තමයි මේ අරන් තියෙන්නේ වෙනස් කරගන්න දෙපළ 612 පරමාණු නේ 612 කාබන් පරමාණුයි 12න් එකක ස්කන්ධය වගේ කී ගුණයක්ද? එහෙනම් සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ සම්මත ඒකකය හොත් කාබන් පරමාණුවේ 12න් එක ස්කන්ධය. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය තමයි. එහෙනම් අපි කිසියම් පරමාණු ස්කන්ධ මැනීම සඳහා තෝරගෙන තියෙන සම්මත ඒකකය කාබන් පරමාණුයේ 12න් එකේ ස්කන්ධය. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය සමානයි. කුඩාම පරමාණු ස්කන්ධය සමානයි. එහෙනම් ඒ වගේ කී ගුණයක්ද කියන එක තමයි තියෙන්නේ. මේව පාඩම් කරගන්න ඕනේ නැහැ. විභාගේ මේක දෙන උදාහරණයක්. සෝඩියම් සමානයි 23 කියලා දීලා තිබුණොත් ඒක තේරුම සෝඩියම් පරමාණු ස්කන්ධය කාබන් පරමාණුයේ 12න් එක වගේ 23යි. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු වගේ 23යි. මේ පඩි දෙක සමානයි. ස්කන්ධ දෙක සමානයි. හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධේ කාබන් පරමාණුයේ 12න් ස්කන්ධ සමානයි. එහෙනම් සෝඩියම් 23යි. ඔක්සිජන් 16යි දුව මේක තේරුම හයිඩ්‍රජන් පරමාණු වගේ 16යි නැත්නම් කාබන් පරමාණුයේ 12න් එක වගේ 16යි. හරි. දැන් ඔය කතා කරේ පරමාණු ස්කන්ධ මැනීම. අපි දන්නවා පරමාණු විතරක් නෙවෙයි අණු තියෙනවා. O2 කියුම අණුවක්. O2 කියුම අණුවක්. H2O කියුම අණුවක්. ඒ වගේම තියෙනවා අයනික සංයෝග තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ්. අයනික සංයෝග තියෙනවා. දැන් මේවා අණු. ඕන කොට පැහැදිලි කරන්න ඊගල පාඩමකදී මේ අණු මේක අයනික සංයෝගය. අයනික සංයෝගයක් වෙනකොට මේයිත් එක විතරම නෙවෙයි ඉන්නේ. මේ අපි සරල අනුපාත විතරයි දක්වන්නේ. සෝඩියම් ක්ලෝරින් 6 දෙනෙක් එක ක්ලෝරින් සෝඩියම් 6 දෙනෙක් එක ඉන්නේ. මේ අපි සරල වෙන්නේ. එතකොට මේ වේතු ස්කන්ධෙමයි ඉන්නවා. මේ ස්කන්ධෙමයි ඉන්නවා. මේවයි ස්කන්ධෙමයි ඉන්න භාවිතා කරන පඩියක් මේකම තමයි. ඒකම එක්ක හයිඩ්‍රජන් පරමාණුව නැත්නම් කාබන් පරමාණුය 12න් එක. එහෙම මැන්නම එන උත්තරේට කියන්නේ මේකට කියවුවද සාපේක්ෂ පරමාණු ස්කන්ධය. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. මේකට කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. මේකට කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. මේක අණුවක් නෙවෙයි නිසා මෙන්න මේ සූත්‍රයේ නිසා අපි කියමු මේකට සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ පඩිය භාවිතා කරලා මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය අරගෙන හරි කාබන් පරමාණු ස්කන්ධ 12න් එක අරගෙන හරි අපිට පුළුවන් විවිධ අණු සංයෝග ස්කන්ධයේ මයින ක්‍රමයේ අර විදියමයි මොකද්ද සම්මත හයිඩ්‍රජන් පරමාණු මෙන්න ඉස්සෙල්ලා දැන් අපි සම්මතයේ කරමුද කාබන් පරමාණු 12න් එක
ඒතර විභාගෙදි මම කො මේව දෙනවා. මේව දෙන්නේ. මොකද මේයි ස්කන්ධේ මේයි ස්කන්ධේ මේයි ස්කන්ධේ දෙන්නේ. ඒක හොයාගන්න කොහොම හොයාගන්නේ? ඒකට කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ අණුව හරි මේ සූත්‍රය හරි හැදිලා තියෙන පරමාණු ටික තියෙනවනේ. ආන්නේ පරමාණු ටිකේ ස්කන්ධ එකතු කරා නම් හරි. උදාහරණයක් දැන් මම ඔක්සිජන් ගත්ත 16යි කියලා. මෙතන ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා. එහෙනම් 16ව දෙකක්. එහෙනම් මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා 16ව 2යි 32යි. මේක බලමු. හයිඩ්‍රජන් 1යි. අපි දන්න ඒනේ. මූලික වැටු පඩිය නේ. මුලින්ම තෝරගත්ත හයිඩ්‍රජන් 1යි කියලා. ඒ 1යි කියලා තමයි අපි මයින් පටන් ගත්තේ. ඒ තමයි 1. ඒක අර මයින් අපහසු නිසා තමයි කාබන් තෝරගත්තේ. කාබන් 2 වෙන්නේ. හයිඩ්‍රජන් 1. එහෙනම් 1ඒව 2යි. ඔක්සිජන් 16. එතකොට මේක ස්කන්ධෙහි 18. එහෙනම් මේ අණුවේ සාපේක්ෂ අණු ස්කන්ධය 18. ඒක විභාග දෙන්නේ. ඒක අපි හොයා ගන්නවා. දෙන්නේ මේක විතරයි. සෝඩියම් නම් සෝඩියම් ඉතින් මම දුන්නේ. සෝඩියම් වල එන්නේ 23යි. මේක එන්නේ 35.5යි. මේක එකතු කරනවා. එතන 58.5. එහෙනම් අපි ඊළඟට කතා කරමු අණුක සාපේක්ෂ අණුක ස්කන්ධයේ පොඩි ගණනය කිරීම කීපයක්. හරි. අපි බලමු කිසියම් අණුවක් දුන්නම Na4 SO ඇමෝනියම් සල්ෆේට් ගත්තා. දැන් අපි තුන් මෙන්න මේ අණු මට ලෝකයක් තෝරගත්තේ උදාහරණයක් වෙන්න. මේ අණුවේ සාපේක්ෂ අණු ස්කන්ධ. ඒ කියන්නේ මොකද? හයිඩ්‍රජන් පරමාණු නැත්නම් කාබන් පරමාණු දෙවැන්නේ ස්කන්ධයේ මයින් එක. අපි මනින්න යන්නේ අපි මොකද කරන්නේ? මෙන්න මේ අණුව හැදිලා තියෙන පරමාණු ටිකේ ස්කන්ධ ටික එකතු කරනවා. ඒකට විභාග දෙන්න ඕන නේ. පොතේ දෙනවා. මේක දැන් දාපු නැතිව මම ගියා ගන්න නයිට්‍රජන් 14යි. සල්ෆර් දෙන්න. දැන් අර හයිඩ්‍රජන් තමයි අපි තෝරගත්තේ. එක. කාබන් වල 12ක් තියෙන නිසා තමයි මේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයට සමාන වුණේ මේකේ 12 වෙනි එක. නිකන් හිතන්න ඔක්සිජන් තෝරගත්තා 16 වෙනි එකයි. ඒ කියන්නේ මේක තමයි පඩිය. ඒ වෙනකොට කාබන් තෝරගත්තා මොකක්ද උනේ 12 වෙනි එක උනා. මේක තෝරගත්තා නම් 16 වෙනි එක වෙනවා. හරි. දැන් මේ ටික දෙනවනේ විභාගේ පාඩම් කරගන්න ඕනේ. අපි දැන් මේ අණුවේ තමයි හොයන්න ඕනේ. ක්‍රම දෙකයි. එක්ක මෙන්න මේ දිංග වෙනම හොයලා බලන්න. මෙතන නයිට්‍රජන් එකක් නෙවෙයි තියෙන්නේ දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් හතරක් නෙවෙයි 8ක් තියෙනවා. එක්ක මෙන්න මේ ටික හොයලා දෙකෙන් ගුණ කරගන්න. නැත්තම් නයිට්‍රජන් 2යි හයිඩ්‍රජන් 8යි කියන්නේ. අපි එහෙම හිතමු නයිට්‍රජන් 2යි හයිඩ්‍රජන් 8යි. නයිට්‍රජන් 2යි. නයිට්‍රජන් 1ක් 14යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය 14යි. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුගේ 14 ගුණයක් තියෙනවා. කාබන් පරමාණු 12 වෙනි එක වගේ 14 ගුණයක් තියෙනවා. එහෙනම් 14 ඒවා කීයද? 2ක්. එකතු වෙනවා. හයිඩ්‍රජන් 1යි 4ක් 2 8ක් තියෙනවා. එකේව 8ක්. සල්ෆර් 32යි මේ 32 විතරයි. ඔක්සිජන් 16යි ඔක්සිජන් 16ව 4යි. මෙන්න ඉඳ නැති නිසා මම 16ව 4ම දාන එකවර 16ව 4 කියන්නේ 64. 16 කියන්නේ 64. හරි. මෙන්න. එතකොට මෙතන මොකද? 14වත් 2 28යි. එක් වරක් 8යි. 32යි. 64යි. මේ 64යි. දැන් ඔය ටික එකතු කරගන්න. එහෙනම් ඔන්න ඔහොම තමයි හොයනකොට සාපේක්ෂ අණු ස්කන්ධය. මම එකතු කරන්න යන ක්‍රමය කියලා දුන්නා. පැහැදිලිද? එතකොට මේක අණුවක් දීලා අණු ස්කන්ධය හොයන්නේ කොහොමද අපි මොකද කරන්නේ? ඒ අණුව හැදිලා තියෙන. නැත්නම් සූත්‍ර ස්කන්ධයක් හොයන්නේ කොහොමද? ඒ සූත්‍රයේ හැදිලා තියෙන පරමාණු ටිකේ ස්කන්ධ ටික එකතු කරනවා. එකතු කරන්නේ වරහන් තුන පොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. මම ඊළඟ එකේදී ඊළඟ වීඩියෝ එකේදී මේ ගණනයකින් පමණයි සම්පූර්ණ කරන්නේ. දැන් මේ පාඩම සම්පූර්ණ අවසන් කරලා දෙන්න හදන්නේ. එහෙනම් මෙන්න අපි කිසියම් පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ හේවුවා විභාගයක දෙනවා. අණුවක සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න ඕන නම් දෙන්නේ නැහැ. අපි හොයා ගන්න ඕන. ඒක පරමාණු ස්කන්ධයක් දුන්නට පස්සේ. හරි. දැන් මෙතින් පස්සේ අපි කතා කරනවා මෞලය ගැන. මෞලය. මේ මෞලය කියන්නේ කිසියම් ද්‍රව්‍යමයින විශාල ඒකකයක්. දැන් උදාහරණයක් අපි ගමු දුසිම ගන්න ඕනේ. දුසිමේ කියන්නේ 12කට. දුසිමේ කියන්නේ 12කට.
දුසිමේ කියන්නේ 12කට. එතකොට අපිට දුසිමේ කියලා සම්මතියක් තියෙනවා. මොනවා හරි ඒකට 12ක් දුසිමයි. මිනිස්සු 12ක් මිනිස් දුසිමයි. කොයිපොත් 12ක් කොපිපොත් දුසිමයි. ඒ වගේ ලෝකයේ විශාල ඒකකයක් වුණා වුණා. අන්නේ විශාල ඒකකයට මව්වේ කිව්වා. හැබැයි දැන් දැනගන්න ඕන මව්වට කොයිතරම් ප්‍රමාණයක් අහු වෙනවද කියලා. ඒක සම්මත කරගත්තේ මෙන්න මේ විදිහට. ඒ තමයි සම්මත කාබන් කියනෝනේ 12 අවස්ථාව. 6 12 අවස්ථාව මේක මෙහෙමත් තියෙනවා. C12. ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනෝනේ. පරමාණු වෙනස් වෙනකොට. සමස්ථානික අවස්ථාවේ ඒ නිසා අපි 6 නොවුවට කමන්නේ. කාබන් කෝත් 6 තමයි. ඒක වරදින් දෙන්නේ නැහැ නේ. කාබන් කෝත් පරමාණු ක්‍රමාංකය 6යි. 6 නැතුව වෙන කාබන් එකක් නැහැ නේ. හැබැයි ස්කන්ධ ක්‍රමාංකය 12 නොවන ඒවා තියෙනවා. නේ 12 ධාතුව තියෙනවා. ඒ නිසා අපි ගත්තේ මෙන්න මේ පරමාණු කරන්නේ කාබන් 12 අවස්ථාවේ. නැත්නම් 6 12 අවස්ථාවේ. කියන්නේ නැත්නම් 6 12 කියන කාබන් පරමාණු. අන්න ඕකේ මතකද ඕකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කී 12යි. ඒ හයිඩ්‍රජන් පරමාණුගේ 12යි. මෙන්න මේ ඉලක්කම මෙන්න මේ ඉලක්කම. මොකද කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඒක ඒ කියන්නේ කාබන් පරමාණුවක ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයක 12යි කියන්නේ. කාබන් ග්‍රෑම් 12ක් ගන්න. කාබන් ග්‍රෑම් 12ක් ගන්න. ග්‍රෑම් 12 කියන්නේ මේ අපිට අඟුරුනේ නේ කාබන් නේ නැත්නම් මිලිග්‍රෑම් අරගෙන ග්‍රෑම් 12ක් කියන්නේ අපිට අතට ගන්න පුළුවන් ප්‍රමාණය. ආන්නේ එක තියෙන පරමාණු සංඛ්‍යාව හොයාගන්න තියෙනවා. හොයාගෙන තියෙනවා ඒක 6.02 වැඩි කිරීම 10 වගේ 23ක් කියලා. මොකද දැන් අපි මව්වේ හඳුන්වා දෙන්න හදන්නේ. මව්වේ කියන්නේ විශාල ඒකකයක්. ලෝකේ විශාල ඒකකයක් වුණා. ඒ ඒකකේ නම් කරේ මෙහෙමයි. සම්මත කාබන් ගත්තා. ඒ කියන්නේ කාබන් 12, 6 12 අවස්ථාව. ඒකේ සාපේක්ෂ පරමාණුස්කන්ධය 12නේ. අන්න එකෙන් ග්‍රෑම් 12ක් ගත්තා. ඒ ග්‍රෑම් 12 තියෙන පරමාණු සංඛ්‍යාව හොයාගත්තා. හොයාගත්තම ආවේ මෙන්න මේක. ආන්නේ අගයට කිව්වා මව්යක් කියලා. ඕන්නෝයි අගේ තමයි මව්වේ. ඒක හැදුවේ කොයින්ද? කාබන් සමස්ථානික නැත්නම් කාබන් 12 සමස්ථානිකේ ග්‍රෑම් 12ක හරියටම අඩංගු වන පරමාණු සංඛ්‍යාව මව්යක් හැඳුන්වනවා. මෙතනින් පස්සේ කාබන් කතාව ඕනේ නැහැ. ඒ කියන්නේ කාබන් කතාව ඕනේ නැහැ. මෙන්න මේ ප්‍රමාණයට මව්යක්. මොන ප්‍රමාණය? මෙන්න මේ ප්‍රමාණය. එහෙනම් මව්යක් කියන්නේ මොකද්ද? ඕනෑම જાතියකින් 6.02 වැඩි කිරීම 10 භාගයේ 23කට අපි කොහොමද මව්යක් කියලා. අපි මව්ගේ අර්ථකථනය ගන්නේ නම් හැබැයි මොකෙන්ද? කාබන් නේ 12 සමස්ථානිකේ ග්‍රෑම් 12ක් ගත් විට එහි අඩංගු පරමාණු සංඛ්‍යාව අපි කියනවා මව්යක් කියලා. නමුත් මතක තියාගන්න මව්යක් කියන්නේ නිශ්චිත අගයක්. නිශ්චිත අගය මොකද්ද? 6.02 10/23 මේක හඳුන්වා දුන්නේ ඇවගාඩ්‍රෝ. ඒ නිසා මේකට ඇවගාඩ්‍රෝ නියතිය කියලා කියනවා. එහෙනම් මේ තමයි මව්වේ කියන ප්‍රමාණය. හරි. දැන් අපි මව්වේ හැඳින්වන්නේ ඕකෙන්. මව්වේ කියන්නේ 6.02 වැඩි කිරීම 10/23කට. හැබැයි අපි මව්වේ හැඳින්වන්නේ කොහොමද? කාබන් සමස්ථානිකේ 612 සමස්ථානිකේ ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාව. මේක මේ පොඩි විස්මය ජන දාන දෙයක් තියෙනවා. ඒ තමයි මේ 12 කියන්නේ මොකද? කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ තමයි 12. ඒක හයිඩ්‍රජන් පරමාණු සාපේක්ෂව 12. හයිඩ්‍රජන් වල එකනේ. සෝඩියම් වල නම් 23. මම නිකම්ම කීපයක් ගන්නවා. ඔය තමයි ඔය සාපේක්ෂ පරමාණු ස්කන්ධය. දැන් කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. 12. කාබන් වල ග්‍රෑම් 12ක් ගත්තම ඒකේ අඩංගු වන පරමාණු සංඛ්‍යාව 6.02 වැඩි කිරීම 10/23. හයිඩ්‍රජන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. ග්‍රෑම් එකක් ගමු. හයිඩ්‍රජන් කියන්නේ ස්කන්ධෙන් අඩුයිනේ. ඒ ග්‍රෑම් එකක් තුල තියෙන පරමාණු සංඛ්‍යාව මේ ග්‍රෑම් 12ක් තුල තියෙන පරමාණු සංඛ්‍යාවට සමාන වෙලා තියෙනවා. ඒක පොදු වැඩි කියන්නේ මේකේ ග්‍රෑම් 12ක තියෙන පරමාණු සංඛ්‍යාව මේ ග්‍රෑම් එකක තියෙන පරමාණු සංඛ්‍යාව සමානයි. වෙන්න පුළුවන් මේ ස්කන්ධය වැඩි මේ ස්කන්ධය අඩුයි. සෝඩියම් ගත්තම සාපේක්ෂ පරමාණු විහිදුනේ. ඒකේ ග්‍රෑම් 23ක් ගත්තම ඒකේ තියෙන පරමාණු සංඛ්‍යාවත් ඕකයි. එහෙනම් මේ මව්වේ කියන එක හැම පරමාණුවකටම අයත් වෙනවා. ඕක තමයි සොයාගන්නේ. ඒක මොකද? ඕනෑම පරමාණුවක
සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත් විට එහි අඩංගු පරමාණු සංඛ්‍යාව මවුලයයි. එහෙනම් අපිට මවුලය එහෙම හඳුනා ගන්න පුළුවන්. මොකද ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත් විට එහි අඩංගු පරමාණු සංඛ්‍යාව මොකද්ද? මෙන්න මේ 6.2.2 වැඩි 10 වගේ 23යි. ඒ විතරක් නෙමෙයි. මෙහෙම දෙයක් තියෙනවා. දැන් මතක අපි ගත්තා සංයෝග නැත්නම් අණු. දැන් මේකේ සාපේක්ෂ අණුස්කන්ධෙනේ. සාපේක්ෂ අණුස්කන්ධය. ජලයේ සාපේක්ෂ අණුස්කන්ධය හැදුම හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 16යි 18යි. ඔක්සිජන් වල 16 දෙකක් 32ක්. දැන් අපි බලමු මේකෙත් කරන් ග්‍රෑම් 18ක්. මේ ග්‍රෑම් 18ක් නෙමෙයි. මේක ග්‍රෑම් 32ක් ගත්තා. මේක ග්‍රෑම් 18ක් ගත්තොත් මේක තියෙනවා H2O 6.02.2 වැඩි කිරීම 10 වගේ 23. ඒ කියන්නේ මොනවද? අණු. මේ ඔක්සිජන් ග්‍රෑම් 32ක් ගත්තොත් O2 ඒව නෙමෙයි O2 ඒව තියෙනවා 6.02.2 වැඩි කිරීම 10 23. අපි කියවනේ මිනිසුන් මෙච්චර කිව්වොත් මිනිස් මව්ලය. මේ පරමාණු මව්ලය. මේ මොකද්ද? අණු මව්ලය. මේක පරමාණු මව්ලය. මේක අණු මව්ලය. ඒකෙන් පැහැදිලි වෙන දේ මොකද්ද? කිසියම් පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය දන්නවනම් ඒ ඉලක්කමට ගැලපෙන ග්‍රෑම් වගේ ගත්තම අන්නේ ග්‍රෑම් වගේ තියෙනවා පරමාණු 6.02.2 10 වගේ 23. ඒකට කියනවා පරමාණු මව්ලය. කිසියම් අණුවක් ගත්තම ඒකේ සාපේක්ෂ අණු ස්කන්ධය අපිට එකතු කරලා හදා ගන්න පුළුවන්. අන්නේ අණු ස්කන්ධයට හරියන ග්‍රෑම් වගේ ගත්තම ඒක තියෙනවා අණු 6.02.2 වැඩි කිරීම 10 වගේ 23. එහෙනම් මතක තියාගන්න මොකද්ද මෙන්න මේ පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තම අණුවක සාපේක්ෂ අණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තම අන්න ඒ තියෙන පරමාණු සංඛ්‍යාව නැත්නම් අණු සංඛ්‍යාව වෙනස් නොවන අගයක් නියත අගයක්. ඒක කොච්චරද 6.02.2 10 වගේ 23ක් වෙනවා. හරිද? හරි. අපි දැන් අපි ඉගෙන ගත්තම සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු වගේ කී ගුණයක්ද? නැත්නම් කාබන් පරමාණු 12න් එක වගේ කී ගුණයක්ද? සම්බන්ධ අර්ථකථනයේ තියෙන කාබන් පරමාණු 12න් එකේ. සාපේක්ෂ අණු ස්කන්ධය කියන්නේ ඒ අර්ථකථනයයි. හයිඩ්‍රජන් පරමාණු වගේ කී ගුණයක්ද? නැත්නම් සම්බන්ධ කාබන් පරමාණු 12න් එක වගේ කී ගුණයක්ද? මව්ලය කියන්නේ ඕනෑම නේ එකක 6.02.2 වැඩි කිරීම 10 වගේ 23කට මව්ලයක් කියනවා. හැබැයි අපි අර්ථකථන දෙක පිළිබඳ කාබන් ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාව. ඒක නේ. ඒ වගේම අපි දන්නවා ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය දන්නවනම් ඒකේ ග්‍රෑම් වගේ තියෙනවා මව්ලය. ඒකට කියන්නේ පරමාණු මව්ලය. පරමාණු මව්ලය. ඒකේ තියෙන පරමාණු සංඛ්‍යාව 6.02.2 වැඩි කිරීම 10 වගේ 23. ඉතින් ඔය අපේ ගැටලුව අහනවා. මම ගැටලු කරා ඊළඟ කොටසේ. මව්ව එකක මෙච්චර නම් මව්ව දෙකක කොච්චරද තුනක කොච්චරද මේක වැඩි කරගන්න තියෙනවා. ඒ වගේම අණුවක් ගත්තම ඒකේ සාපේක්ෂ ස්කන්ධය හොයා ගන්න ඕන. පරමාණු ස්කන්ධය දෙනවා. එතකොට එකේව දෙකයි මේක එක දෙනවා මේක 16 දෙනවා. එතකොට එනවා 18. ඒ කියන්නේ ඒකේ ග්‍රෑම් 18ක් ගත්තම ඒක තියෙනවා අණු මව්ව එකක්. ඒක තියෙනවා අණු 6.02.2 වැඩි කිරීම 10 වගේ 23. right then මෙන්න මේ ඇවිල්ලා මව්ලට අයිති ස්කන්ධෙනේ. මව්ලට අයිති ස්කන්ධය. නේ. එතකොට මව්ලට අයිති ස්කන්ධයේ ග්‍රෑම්. මේ ඇවිල්ලා මව්ලේ කියන එකේ ස්කන්ධය සම්මත හයිඩ්‍රජන් පරමාණුවෙන් බැන්න. මේ ඇවිල්ලා මව්ලකට අයිති ස්කන්ධයේ ග්‍රෑම්. මේකට මොකද? මේ ඇවිල්ලා මව්ලට අයිති ස්කන්ධය සම්මත හයිඩ්‍රජන් පරමාණුවෙන් කාබන් පරමාණු 12. දැන් අපිට මේකේ ගන්න තියෙන්නේ මේ මව්ලය ගත්ත පස්සේ මේකනේ මව්ලය කියන්නේ මේක. අපි කතා කරනවා මේකේ ඒකකයක් සහිත කොටසක් ඒ තමයි මව්ලයේ ස්කන්ධය. මව්ලයේ ස්කන්ධය. ඒක ගැටලු නෑ නේ මව්ලයේ ස්කන්ධය. මව්ලයේ ස්කන්ධය කියන්නේ කිසියම් මව්ලයක අඩංගු ස්කන්ධය ග්‍රෑම් වලින් ප්‍රකාශ කිරීම.
ඒ කියන්නේ මේක ඉන්නේ මේකනේ. මව් එකට නම් ස්කන්ධේ ග්‍රෑම් වලින් ප්‍රකාශ කරනවා. හැබැයි ඉතින් ඒකකයක් එතකොට තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 23 තමයි සෝඩියම් වල මව්ගේ ස්කන්ධය. මොකේට සාපේක්ෂව මව්ගයට ග්‍රෑම් 23යි. එතකොට මේ නම අමුතුනාට මේ දීලා තියෙන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ආගය. මේ දෙන්නද සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ආගය. මව්ගේ ස්කන්ධයේ කියවම වෙනස මොකද්ද? ඒකට පැහැදිලි ඒකකයක් තියෙනවා. මේ දීලා තියෙන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ආගය. හැබැයි මව්ගේ ස්කන්ධයේ කියවම ඒකකයක් තියෙනවා. මව්ගයට ග්‍රෑම් 23යි. ඔක්සිජන් මව්ගයට ග්‍රෑම් 16යි. නැත්නම් ඔක්සිජන් සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ 16යි. ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය 18යි. මව්ගේ ස්කන්ධය මව්ගයට ග්‍රෑම් 18යි. ඔක වැදගත් දෙයක් මෙන්න මෙතෙන්ට. ඒ තමයි මම මේකෙන් පැහැදිලි කරනවා. සෝඩියම් ග්‍රෑම් සෝඩියම් එළිය 23යි. ඒ කියන්නේ පරමාණු ස්කන්ධය 23යි. අපෙන් අහනවා සෝඩියම් ග්‍රෑම් 46ක මව්ග කීයක් තියෙද කියලා. මොකද සෝඩියම් ග්‍රෑම් 46ක මව්ග කීයක් තියෙනවා. බලන්න 23ක එකක් 46ක දෙකයි නේද? 46ක දෙක. ඒ කියන්නේ අපි මව්ග සංඛ්‍යාව හොයන්න මොකද කරේ? මෙන්න මේ ස්කන්ධය ඔන්න ඔය ස්කන්ධය බෙදුවා සෝඩියම් ග්‍රෑම් 23ක මව්ග එකයි 46ක මව්ග කීයක් තියෙනවා නම් 46 බලන්න මොකද ගන්න 23 එක නම් 46 දෙකයි කරේමද ග්‍රෑම් 46 බෙදුවා 23 නේ ඒ කියන්නේ මොකද සාපේක්ෂ අණු පරමාණු ස්කන්ධයෙන් බෙදුවා එහෙනම් මව්ග සංඛ්‍යාව එනවා ස්කන්ධය බෙදනවා සාපේක්ෂ අණු පරමාණු ස්කන්ධය පොඩි ගැටලුවක් තියෙනවා බෙදුවම ස්කන්ධය 46යි ග්‍රෑම් බෙදුවා 23 23ට ඒකකයක් දාන්න බෑනේ 23 කියන්නේ හයිඩ්‍රජන් වලට සාපේක්ෂව 23යි කියන්නේ එතකොට මෙතන ඒකක පිළිබඳ ගැටලුවක් එනවා හැබැයි මේක මෙහෙම වුණා නම් ස්කන්ධයේ බෙදීම සාපේක්ෂ වන ස්කන්ධ නෙමෙයි මව්ගේ ස්කන්ධය කියලා වුණා නම් හරි මව්ගේ ස්කන්ධය එතකොට මොකද මේක ග්‍රෑම් 46යි මේක මොකක්ද දෙන්නේ ග්‍රෑම් නෙමෙයි මව්ගයට ග්‍රෑම් 23යි එතකොට මොකද ග්‍රෑම් කැපි ගන්නවා 46 23 බෙදුන 2යි MOL ඍණ එක උඩට ගියාම MOL වෙනවා එතකොට මව්ග සංඛ්‍යාව වෙනවා කීයක් එකයි මව්ග 2යි කියනවා පැහැදිලිද මම ඕන මේක මතකලාපෝ පැහැදිලි කරන්න එතකොට අපිට මේක දැනගන්න ඕන දේවල් මෙන්න මේවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධ වගේ කී ගුණයක්ද කියන නැත්නම් කාබන් පරමාණු දෝයනික වගේ කී ගුණයක්ද. සාපේක්ෂ අණු ස්කන්ධය. ඒ අර්ථකථනයේ අරකමයි. ඒකට අපි හොයන්න කරන්නේ මොකද්ද? ඒ අණුව හැදලා තියෙන පරමාණු ස්කන්ධ දෙක එකතු කරනවා. හයිඩ්‍රජන් එකේව 2යි, ඔක්සිජන් 16යි, එකතු කරනවා 18යි. ඊළඟ කොටසෙන් පැහැදිලි කරනවා තව. ඊට පස්සේ මව්ගේ කියලා කියන්නේ මෙන්න මේ නිශ්චිත අගයට. හැබැයි ඒක අපි ගන්නේ හොයාගෙන තියෙන්නේ කොහොමද? සම්මත කාබන් පරමාණු සමස්ථානිකේ ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාව. ඊට පස්සේ අපි හොයාගෙන තියෙනවා ඕනම පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඕනෑම අණුවක සාපේක්ෂ අණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තම ඒකේ තියෙන පරමාණු සංඛ්‍යාව මේක අණුවේ තියෙන අණු සංඛ්‍යාව මේක. ඒ කියන්නේ උදාහරණයක් හයිඩ්‍රජන් ග්‍රෑම් එකක ඔක්සිජන් ග්‍රෑම් 16ක කාබන් 12ක සෝඩියම් ග්‍රෑම් 23ක තියෙන මෙච්චර පරමාණු. උදාහරණයක් ගත්තම ජලයේ ග්‍රෑම් 18ක අණු තියෙන මෙච්චර. ඊට පස්සේ කතා කරලා මව්ගේ ස්කන්ධය. මව්ගේ ස්කන්ධය කියන්නේ මව්ගේක අඩංගු ස්කන්ධය ඒකට සහිතව දක්වනවා. මව්ගේට ග්‍රෑම් 16යි ඔක්සිජන්. මෙන්න ජලයේ මව්ගේට ග්‍රෑම් 18යි. O2 කිව්වොත් මව්ගේට ග්‍රෑම් 32යි. ඒක අණුවක් කියනවා. O2 නේ. ඒක නිසා මව්ග සංඛ්‍යාව හොයන්න අපි මොකද කරන්නේ? දීර්ඝ තියෙන ස්කන්ධය. උදාහරණයක් සෝඩියම් ග්‍රෑම් 46ක අහනවා මව්ග කීයක් තියෙනද කියලා. එහෙනම් 46 වෙන් දානවා මව්ගේ ස්කන්ධය නැත්නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23 කට දානවා. ඒ කියන්නේ මේක ස්කන්ධය දානවා 46යි මේක දානවා 23යි. අපෙන් අහුවේ කියමුකෝ ජලයේ ග්‍රෑම් 180ක ජලයේ ග්‍රෑම් 180 අඩංගු මව්ග සංඛ්‍යාව. ජලයේ ග්‍රෑම් 180 දෙන් දානවා. ඒකේ මව්ගේ ස්කන්ධය කී 10. ඔන්න උත්තරය තමයි. හරි. එහෙනම් ඔන්න ඔය කාරණා ටික තමයි මේ මාතෘකාවේ දැනගන්න ඕන ටික. අපි ඊගම් කොටසෙන් මේකේ සම්පූර්ණ ගණනය කිරීම ටික කරනවා. දැනට මේ කාරණා ටික හොඳට බලාගෙන ගණනය කිරීමකට උත්සාහ කරලා තියන්න ඊගම් කොටසට යන්න පෙර. එහෙනම් thank you.